අර නිබන්ධනය වල බලන්න ගුරුත්වාකර්ෂණයේ 10 වෙනි ගාන. 10 වෙනි ගාන වල කියනවා පෘථිවි ස්කන්ධය සහ අරේ පිළිවෙලින් m සහ r නම් පෘථිවි කේන්ද්‍රයේ සිට h දුරකින් පෘථිවි කේන්ද්‍රයේ සිට h දුරකින් කේන්ද්‍රයද h දුරකින් h කියන්නේ අරයට වඩා වැඩි දුරක් නේද? h දුරකින් ඇති p ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ විභවය සඳහා ප්‍රකාශනයක් m h පෘථිවි ස්කන්ධයෙන් h සහ සරල ගුරුත්වාකර්ෂණයේ gs වෙන් ලියන්නේ. පෘථිවි කේන්ද්‍රයේ සිට අනන්ත දුරකදී ගුරුත්වාකර්ෂණය බව ශුන්‍ය උපකල්පනය කරන්න කියනවා. එන ඔයාලට මේකේ ඒවල ලියන්න වෙන්නේ. ඔයාලා දන්නවනේ දැන් කරලත් ඇති ගුරුත්වාකර්ෂණ විභවය. විභවය සමාන වෙන්නේ. ඊළඟ u කියලා u සමානයි ඍණ gm යට h. එතකොට එනවා නේ. අනිවාර්යයෙන් මේක ඉතින් ඍණ ලකුණ තියෙන්න ඕනේ. ඍණ ලකුණ නැත්නම් වැරදි. u සමානයි ඍණ gm යට h. b වල කියනවා ස්කන්ධ m වන කුඩා වස්තුවක් p ලක්ෂයේ සිට තිරස්ව ඉහළට v1 ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණ කෙලෙය සිට. ඒ කියන්නේ මෙතන ඉඳලා සිම්පල් m ස්කන්ධයක් v1 ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා. එහි ආරම්භක ලක්ෂයේදී වස්තුවේ සම්පූර්ණ යාන්ත්‍රික ශක්තිය සඳහා ප්‍රකාශනයක් වෙන කියනවා. එතකොට b වල එක සම්පූර්ණ යාන්ත්‍රික ශක්තිය p කියලා ගමු. සම්පූර්ණ යාන්ත්‍රික ශක්තිය E සමාන වෙනවා. එතකොට දැන් මෙයාට තියෙන චාලක ශක්තියක් v1 වේගයෙන් ප්‍රක්ෂේපණය කරාම නම් භාගයක් m v1 වර්ගය. ඊට පස්සේ තියෙනවා මෙයාට ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. මේ ගුරුත්වාකර්ෂණ විභවයෙන් ඕක වැඩි වෙන්න ඕනේ. එතකොට ඒ අංශුවේ ස්කන්ධය මෙතන ඍණ gm m යට h. ඕක තමයි සම්පූර්ණ යාන්ත්‍රික ශක්තිය. දෙකේ වල කියනවා පෘථිවි කේන්ද්‍රයේ සිට වස්තු ගමන් කරන උපරිම උස කැපිටල් H සඳහා ප්‍රකාශනයක් h g m සහ v1 අතරින් ලබා ගන්න කියලා. එතකොට දැන් මෙයා මේ ප්‍රක්ෂේපණය කරා මෙයා ගමන් කරන උපරිම දුරක් තියෙනවා නෙමෙයි. උපරිම දුරක් තියෙනවා. උපරිම දුර සඳහා ප්‍රකාශනයක් තමයි අහන්නේ. එතකොට මෙයා උපරිම h දුරකට ගියාම අර උපරිම h දුරකට ගියාම පෘථිවි කේන්ද්‍රය ඉඳලා ඒක මෙතන ඉඳලාම තමයි h දුර. අර පෘථිවි කේන්ද්‍රයේ ඉඳලාම h දුරකට ගියාම එතකොට h දුරකට යනවා කියලා කියන්නේ උපරිම දුර යනවා කියලා කියන්නේ මෙතෙන්දි චාලක ශක්තිය බිඳුවක් වෙනවා. හරි? චාලක ශක්තිය බිඳුවක් වෙනවා. එතකොට තියෙන්නේ විභව ශක්තිය විතරයි. එහෙනම් ඔයාලා යන්න පුළුවන් දැන් මෙතෙන්දි තිබිච්ච මුළු යාන්ත්‍රික ශක්තිය මේ විදිහට තියෙන භාගයක් කියන v1 වර්ගයෙන් gm යට h කියන්නේ. එහෙනම් ඔයාලා යන්න පුළුවන් මේකට ශක්ති සංසිති නියමයි. ශක්ති සංස්ථිතියට අනුව දැන් මොකද වෙන්නේ මේ ශක්තිය සමාන වෙන්න ඕනේ මෙතෙන්ද ගියාට පස්සේ මෙයාට තියෙන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය පරිමුසනේ. එහෙනම් ලියන්න පුළුවන් භාගයක් m v1 වර්ගය ඍණ gmm යට h සමාන වෙන්න ඕනේ. අතෙන්ට ගියාට පස්සේ තියෙන මුළු ශක්තියනේ g mm යට කැපිටල් H කියලා එනවා. ඍණ වෙන්න ඕනේ. දැන් ඔයාලෝක විසඳ ගන්න මේ එක්ෂදා ප්‍රකාශනයක් ඉල්ලන්නේ. උස එක්ෂදා ප්‍රකාශනය.
සුළු කරලා අපි හදාගමු එතකොට චුක්ත කරගන්න ඕනේ. එතකොට දිගටම m කැපිලා යනවා මේ m කැපිලා යනවා. එතකොට මෙතන අපි පොදු අරය ගත්තොත් එහෙම 2h කියලා. මෙතෙන් එනවානේ v1 වර්ගය h ඍණ 2ක් gm කියලා. v1 වර්ගයේ h ඍණ 2ක් gm කියලා එනවානේ. මේක සමාන වෙනවා ඍණ gm යට h ට. මම මේක දිගටම ඍණ ලකුණේ වැඩි කරන්න. වැඩි කරොත් මේක ධන වෙලා මම මේ ධන ලකුණ මුලින් ලියනවා 2gm ඍණ v1 වර්ගය h බෙදීම 2h සමානයි මේක ධන වෙනවා gm යට h. දැන් ඔකේ උඩයට මාරු කරොත් එහෙම පරස්පරය ගත්තොත් එහෙම h යට gm සමානයි 2h යට 2gm ඍණ v1 වර්ගයේ h වෙනවා. දැන් මේ චුක්ත කරොත් ආවට එනවා h සමානයි 2යි sorry h සමානයි 2යි gm 2h 2යි gmh කියලා බෙදන්න ඕනේ. 2යි gm ඍණ v1 වර්ගයේ h. ඔක තමයි ප්‍රකාශ. ද්‍රව ගාන්ධර්වයේ ශක්තිය ඉන්ද්‍රවාල දැනගන්න ඕනේ ගුරුත්වාකර්ෂණ විභවය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය දැන් ආ උරු වෙලා තියෙනවානේ බහුවර්ණ විමාරේ ඔහොම එකක් ඇහුවොත් ඒ ඔප්පු කරගන්න පුළුවන් වෙනවා මේක. මේ වගේ කැලලක් බහුවර්ණ අහන්න පුළුවන්. හරිද? පෘථිවිකේ ඉඳලා ඉච්ඡිතකින් නිමිත් කාන්දයක් වෙන v1 ප්‍රේණි ප්‍රක්ෂේපණය කරන වස්තු ගමන්ට උපරිම මුසවන්නේ උත්තර දාන්න පුළුවන්. හරිද? එතකොට මෙම අවස්ථාවේදී වස්තුවේ වියෝග ප්‍රවේගයේ v dash e සඳහා ප්‍රකාශනයක් gm සහ h අතරින් හොයන්න කියනවා. එතකොට වියෝග ප්‍රවේගය කියලා කියන්නේ අතන වලට කියලා තියෙන්නේ v i කියලා කියන්නේ මේ v එක නෙමෙයි v i නේ vi කියන්නේ මෙතන ගැටලුවක් නැහැ vi කරගන්න. උඩට දාන්නේ vi. මෙතන vi වලින් තමයි ප්‍රක්ෂේපණය කරන්නේ. එතකොට වියෝග ප්‍රවේගය වෙන්න මොකද වෙන්නේ? වියෝග ප්‍රවේගය වෙනවා කියලා කියන්නේ මෙයා මේ කැපිටල් H එකකට යන්නේ මේ වේගෙන් ප්‍රක්ෂේපණය කරා වියෝග ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරා කියලා කියන්නේ මෙයා නැවත එන්නේ අනන්තයටම යන්න ඕනේ. එතකොට වෙන්නේ h කියන එක අනන්තයක් වෙන්න ඕනේ. vi කියන එක ඔය දීලා තියෙන වියෝග ප්‍රවේගයේ ve dash වෙන්න ඕනේ. ඔව් ve dash වෙන්න ඕනේ. එතකොට අපිට ලියන්න පුළුවන් මෙහෙම c කොටස. මේකෙන් මොකක් ගන්න පුළුවන්? ආය ප්‍රකාශනයක් ලියන්න ඕනේ නැහැ. තුනයි. එතකොට vi සමානයි ve dash වන විට ඒ කියන්නේ මේක වියෝග ප්‍රවේගය වුණොත් එහෙම h කියන එක අනන්තයක් වෙනවා. හරිද? ඒක කැපිටල් H අනන්තයේ කරා යයි. ඒක අනන්තයක් වෙනවා. ඒක කැපිටල් H අනන්තයේ කරා යනවා. ඒක කැපිටල් H අනන්තයේ කරා යන්න නම් මේ තියෙන ප්‍රකාශනයේ මේ හරය බිඳුවක් වෙන්න ඕනේ. මේක බිඳුවක් වුණාම තමයි මේ අවයවයේ තියෙන බිඳුව h අනන්තයක් වෙන්නේ. එහෙනම් h අනන්තය කරා යන්න නම් මොකද වෙන්න ඕනේ? ඔය තියෙන ප්‍රකාශනයේ හරය කියන්නේ 2gm ඍණ v මේක v e dash වර්ගය වෙන්න ඕනේ. වරක් h සමානයි බිඳුවක් වෙනවා. මෙන්න මේ ප්‍රකාශනයේ බිඳුවට සමාන වෙනවා.
හරිද? එතකොට මේකෙන් ඔයාලා උත්ත කරොත් වෙනවා 2gm සමානයි v dash වර්ගයේ වරක් h. එහෙනම් ve dash වර්ගයේ සමානයි 2gm යට h. එහෙනම් මේකේ වර්ගමූලය 2gm යට h වල වර්ගමූලය. ඔක තමයි එතකොට ආංශ ප්‍රවේගයේ සමීකරණ මේකෙන් ව්‍යුත්පන්න කරගන්න. එතන ඒකේ තේරුම් ගන්න මේක අනන්තයක් වෙන්න ඕනේ. එතන මේක වියෝග ප්‍රවේගයෙන් p වලදී ප්‍රක්ෂේපණය කරොත් මෙයා අනන්තය කරාම යන්න ඕනේ. නැවත ආපහු එන්න බෑ. මේ වගේ කැපිටල් H වල ප්‍රක්ෂේපණය කරාම චාලක ශක්තිය බිඳුවක් වුණාට මෙයා ආපහු එන්න පහළට. හරි විභව ශක්තිය තියෙනවා. හරිද? එතකොට අනන්තය කරා යන්න මේ කැලේ බිඳුවක් වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. භාග සංඛ්‍යාකම අරය බිඳුවක් වුණොත් මේ ප්‍රකාශනය අනන්තය කරා යනවා. එච්ච අනන්තය කරා යන්න නම් මේක බිඳුවක් වෙනවා. හරි. right. ඔන්න ප්‍රකාශනය. එහෙම නැත්නම් ඔයාලට සාමාන්‍ය ක්‍රමයට ඕක ලබා ගන්නත් පුළුවන්. මොකද අපි ඔප්පු කරලා තියෙන්නේ අනන්තයේදී චාලක ශක්තිය භව ශක්තිය බිඳුවක් වෙනවා කියලා ඔප්පු කරලා ඒකෙන් ගන්නත් පුළුවන්. එහෙම ගත්තත් ඔයාලා ලකුණු දෙනවා. මේකෙන් ඔය විදිහට ගන්නත් පුළුවන්. අර ඔය ටික තමයි ප්‍රකාශන ටික. දැන් ඔයාලා කියන පෘථිවි කේන්ද්‍රයේ සිට h දුරකින් පිහිටි වෘත්තාකාර කක්ෂයක වස්තුව පවත්වා ගැනීමට අවශ්‍ය ආම වේගය v0 නම් ve dash සමානයි මූල 2 v0 බව පෙන්වන්නේ. පෘථිවි කේන්ද්‍රයේ සිට h කියන උදක දුරින් වෘත්තාකාර කක්ෂයක, ඒ කියන්නේ වස්තුව මේ වගේ මෙන්න මේක වෘත්තාකාර කක්ෂයක පවත්වා ගන්න අවශ්‍ය නම් නේද v0 සහ අර අතර සම්බන්ධයක් නැහැ. එතන මේක වෘත්තාකාර කක්ෂයක ගමන් කරනවා නම් ඒ ප්‍රවේගය v0 නම් එතන වාල යන්න පුළුවන් මෙහෙම. අර සාමාන්‍ය විදිහට ලියනවා. මොකක්ද ඒකේ c කොට. සාමාන්‍ය විදිහට ලියනවා මෙයාගේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සමාන කරන කේන්ද්‍රාභිසාරී බලය. එතකොට එන්නේ අපිට g capital M පෘථිවි ස්කන්ධය අංශු ස්කන්ධයේ බෙදීම h gmm යට h වර්ගයනේ. gmm යට h වර්ගය සමාන වෙන්න ඕනේ m v0 වර්ගයේ බෙදීම h. ඔන්නේ v0 වර්ගයේ බෙදීම h. එතකොට මේක h එකක් කැපෙනවා m කැපුණා වෙනවා gm යට h සමානයි v0 වර්ගය කියලා. gm යට h සමාන v0 වර්ගය එනම් v0 සමාන වෙනවා gm යට h වල වර්ගමූලය. දැන් මම මේ ප්‍රකාශනය කරනවා මොකද්ද? නම ගන්නවා ve dash සමානයි 2ක් gm යට h නේ. මේකේ වර්ගමූලයනේ. මේක මම මූල දෙක එළියට අරන් ලියනවා මේ කෑල්ල විතරක් gm යට h කියලා. එතකොට මේ gm යට h කියන කෑල්ල සමාන v0 ට මෙතෙන් දාපු සූත්‍රාම වෙනවා ve dash සමානයි මූල දෙකයි v0 කියලා. අර ඒකේ ඔක්කොම මුල් කොටස ඔක්කොම තියෙන්නේ තියරි ABC කොටස් තුනට යනකම් තියරි තියෙනවා. අර D කොටස වල අගයන් දෙක දීලා පෘථිවි ස්කන්ධය අරය පෘථිවි පෘෂ්ඨයේදී වියෝග ප්‍රවේගය දීලා VE ගණනය කරන්න කියනවා G දීලා තියෙනවා මූල දෙක කියන එක 1.4යි කියලා ගන්න කියනවා. එහෙනම් ඔයාලා අර 2gm h කියන එකට ආදේශ කරලා බලන්න වියෝග ප්‍රවේගය කියලා දෙන්නේ කියලා සුළු කරලා
වියෝග ප්‍රවේග. sorry RMS වගේ VRMS හොයනවා. ඒක තාපයත් එක්ක පොඩි සම්බන්ධයක් තියෙනවා. තාපය වල මම කරලා ඇති. VRMS කියන එක. V කියලා තමයි ඇත්තේ. මේ VRMS සමාන වෙනවා 3ක් KT යට එන්ටනේ. KT වේ බෝල්ට්ස්මාන් නියතේ. 3ක් KT යට එන්ට. එහෙනම් අපි හයිඩ්‍රජන් හොයමු. हाइड्रोजन वलट VRMS हाइड्रोजन සමානයි 3 වැඩි කිරීම බෝල්ට්ස්මාන් නියත 1.4 වැඩි කිරීම 10 ඍණ 23යි උෂ්ණත්වයේ ආදේශ කරන්නේ කෙල්වින් වලින් හරි කෙල්වින් තමයි දීලා තියෙන්නේ 280යි කියලා සෙල්සියස් දුන්නොත් කෙල්වින් කරලා ගන්න ඕනේ 280යි ඔතන m දාන්න වෙන්නේ අපිට දැන් උතන දීලා තියෙන්නේ හයිඩ්‍රජන් අණුවක ස්කන්ධය 3 වැඩි කිරීම 10 27යි කිලෝග්‍රෑම්. අපි ඒවා ග්‍රෑම් වලින් දුන්නත් කාලා ඒ කිලෝග්‍රෑම් කියලා තමයි ආදේශ කරන්න ඕනේ මේ සූත්‍රෙට. 3 වැඩි කිරීම. යාලා කිලෝග්‍රෑම් වලින් තමයි දීලා තියෙන්නේ. ඔබ සුළු කරගන්න. එතන බලන්න මේ 3යි කැපෙනවනේ. 3යි කැපෙනවා. මේක මම ලියනවා 14 වැඩි කිරීම 10 ඍණ 24ක් කියලා. හරි මේ තුන කැපෙනවා. මේ 28 මම ලියනවා 14 වැඩි කිරීම 20 කියලා. 280 17 ගේ 20 කියලා කියනවා. බෙදීම 10 ඍණ 27. මේකේ වර්ගමූලයෙන් මේ 14යි කියන්නේ එළියට ගත්තකි 14ක් නේ මූලය. එතකොට දෙකක් ඉතුරු වෙනවා මූල දෙකයි. මේ 27 උඩට ගත්තාම ධන 27ක් එනවනේ. 27න් 24ක් ගියාම 3යි 1යි 4යි. හරි 4යි කියන්නේ එතකොට 100යි නේද? පරිමූල. 10 4 වර්ගමූලනේ නේ. එතකොට 14යි මූල දෙකට අය දාන්න පුළුවන් 1.4 වාරයි. දාන්න කියලා තියනවානේ. දීලා තියෙනවා ඒක. 14යි මූල දෙක වැඩි කිරීම 100නේ. તો මේකේ නාමත යාළුවද 1960ක් තත්පරයට මීටර. ඔන්න VRMS හයිඩ්‍රජන් නිකන් ආදේශ කිරීමක් තියෙන මේ සූත්‍රය VRMS වල මතක තියෙනවනේ මේක තියෙන තාපය. ඒ කාරණා තාපයක් සම්බන්ධයි. ඒකයි මම කියන්නේ අපිට කියන යුනික් සයින්ස් එක ඉගෙන ගන්න බෑ. සමහරවල් ගානේ කොටසක වෙන කොටසකින් සම්බන්ධ කරලා අහන්න. ඒතකොට අයෝනේ. right ඊට පස්සේ ඔයාලා හොයන්න ඕනේ VRMS ඔක්සිජන් වල. දැන් ඔයාලා දැන් VRMS ඔක්සිජන් හොයන්න ගියොත් එහෙම
දැන් බලන්නකො මෙහෙම නෙන්නේ දැන් ඔයාලා දීලා තියෙන්නේ හයිඩ්‍රජන් ස්කන්ධය 3 වැඩි කිරීම 10 නේ 27යි ඔක්සිජන් අණු ස්කන්ධය හයිඩ්‍රජන් අණුවක් වගේ 16 ගුණයක් කියලා තියෙනවා. ඒ නිසා අපිට ඕක මෙහෙම හදන්න පුළුවන්. අය මුලින් ඉඳලා ආදේශ කරන්නේ නැතුව VRMS hydrogen VRMS oxygen අපි ලියමු. VRMS oxygen සමාන වෙන්නේ 3ක් KT බෙදීම M oxygen වලට වර්ගමූලය. අපි දැන් VRMS hydrogen සමාන වෙනවා 3ක් KT බෙදීම M hydrogen වලට. කොහොමද තියෙන්නේ? ආදර්ශ කරන්නේ. එතකොට මේක අපි 1 2 කියලා නම් ඔය දෙක බෙදුවොත් එහෙනම් බලන්න 1 2කින් බෙදුවොත් ඔයාලා දෙනවා VRMS oxygen බෙදීම VRMS hydrogen සමාන වෙනවා 3යි KT 3යි KT කැපෙනවනේ බෙදීමේ M hydrogen උඩට යනවා M hydrogen යට M oxygen කියලා වර්ගමූල හොඳයි දැන් ඔයාලට M hydrogen කියන එක අපි එහෙම දාලා M oxygen වලට දානවා 16ක් M hydrogen කියලා. ඒ සුළු වෙන තමයි දීලා තියෙන්නේ. එතකොට VRMS oxygen බෙදීම VRMS hydrogen අපේවා කියන්නේ 1960යි. 1960. එතකොට මෙතන M hydrogen කැපිලා ගියාම 16 වර්ගමූලේ 4යි. මේක වැඩි වුණාම 1960 බෙදීම 4යි. එහෙනම් VRMS oxygen 1964 න් බෙදන්නේ. එතකොට එන්නේ අපිට 490ක් තියෙනවා. ආයෙකින් එහෙම හදන එක ලේසි. නැත්නම් ඉතින් අර විදියට ආදේශ කරලා හදන්න. අර සූත්‍රය 3යි KT දාලා සුළු කිරීම දිගයි. මෙහෙම අදන්න තමයි දීලා තියෙන අර හයිඩ්‍රජන් වල ස්කන්ධයයි හයිඩ්‍රජන් වල ස්කන්ධයත් එක්ක සංසන්දනය කරලා තමයි ඔක්සිජන් දීලා තියෙන්නේ. ඒතකොට මෙතන සුළු වෙනවා මේ කෙලින්. ඒක සුළු කිරීම ලේසි. මේකට හරියට හැදුවා නම් මේක හදාගන්න පුළුවන්. ඒක ගණන් හදනකොට අර ගණන් වල ලින්ක් එකක් තියෙනවා. සම්බන්ධයක් දිගට දිගට යන වචනා ප්‍රශ්න වල ආන් ඒවා තේරුම් ගන්න. ඔය ගණන් ආපස්සරයක් හදන්න. මොකද මේ පාර බොහෝ වෙන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර ගාන ලැබෙයි. ගොඩක් කාලෙකින් අහලත් නැහැ. ඒ නිසා එහෙම නැත්නම් ඉති ප්‍රශ්න වලදී ඒවා වැදගත් වෙනවා. right. ඒක ගානේ ඔතෙන් වෙනකන් සාමාන්‍යයෙන් අදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ගානේ අන්තිමට වාලකින් අහනවා. දෙන ලද උෂ්ණත්වයකදී වායු අණු වලට ඉතා වේගවල සිට ඉතා මන්දගාමී වේග දක්වා වූ පරාසයක් ඇත. දෙන ලද වායුවක් වායුගෝලයේ රඳවා තබා ගැනීමටම වායුව සඳහා උන දීලා තියෙන අවශ්‍යතාවය තෘප්ත කරන්න ඕනේ කියලා කියනවා. මොකද්ද? 6 වරක් VRMS කුඩා වෙන්න ඕනේ කියලා කියනවා V ඊට වඩා. අර අවශ්‍යතාවය තමයි VRMS අගේ 6 ගුණය කුඩා වෙන්න ඕනේ වියෝග ප්‍රතිපල. අවශ්‍යතා තෘප්ත කළ යුතු ඉහත ඊවල ප්‍රතිඵල භාවිතා කරමින් පෘථිවි වායු ගෝලයේ ඔක්සිජන් වායුව පවතින නමුත් හයිඩ්‍රජන් වායුව පවතින්නේ මන්දයි පැහැදිලි. එහෙනම් අපි හොයමු හයිඩ්‍රජන් වායුවට අපි හොයමුකෝ 6යි VRMS අගේ 6යි VRMS අගේ කියන්නේ 6 වැඩි කිරීම 1960. මේක අපිට එන්නේ 11760ක්. 11760ක්. ඊට පස්සේ ඔක්සිජන් වායුවට අපි යෝග්‍ය වුණොත් එහෙම 6ක් VRMS. 6 වැඩි කිරීම 490. එතකොට එයාගේ අගේ එනවා 2900. 2009. එතකොට බලන්න දැන් අපි ඉතල VE හොයාගත්තනේ. VE අපිට ආවේ කීයක්ද? 10500.
500ක්. වියෝග ප්‍රවේගයයි 10500. එතකොට බලන්න මේ 6යි VR මේ සගය මෙයාගේ 2940 විතරයි 10500 අඩු වෙන්නේ. මේක හයිඩ්‍රජන් වල තියෙන 11700ක්. මේක වියෝග ප්‍රවේගයට වඩා වැඩි. ඒ නිසා තමයි වායු ගෝලේ අර වැඩිපුර ඔක්සිජන් පහළ රැඳිලා හයිඩ්‍රජන් යන්නේ. හයිඩ්‍රජන් ආවේ නොපවතින හේතුව තමයි. ඒක ලියන්න ඕනේ එම නිසා 6යි VRMS කුඩායි VE තෘප්ත කරන්නේ ඔක්සිජන් වායුව පමණයි. ඔක්සිජන් වායුව පමණයි. එහෙම ලියුවා වෙයි. අර ආගයන් දෙක ඔයලා පෙන්නන්න. මේකත් ළඟින් ලියන්නේ එකල එහෙම කියන්නේ. එතකොට හරි. හරිනේ ඊට පස්සේ බලන්න 11 වෙනි ගාන. 11 වෙනි ගානේ බලන්න. එකොළයි ටිකක් ඔය ආරෝපණත් එක්ක සම්බන්ධ කරලා අහලා තියෙන විද්‍යුත් ක්ෂේත්‍රات එක්ක. ඔයාලා කියන අනන්තයේ හැර වෙනත් වස්තුන් සහ ආරෝපණ නොමැති. වෙනත් වස්තුන් සහ ආරෝපණ නොමැති අභ්‍යවකාශයේ ලක්ෂයක අචලව තබා ඇති ධන කිව් ආරෝපණයක් රැගත් ස්කන්ධ එම්මන ලක්ෂාකාර වස්තුවක් පිළිබඳ මනංකල්පිත අවස්ථාවක් සැලකන්න. ඒ කියන්නේ අනන්තයේ තියෙනවලු අචල ලක්ෂයක අභ්‍යවකාශ ලක්ෂයක අචලව තියෙනවලු ධන කිව් ආරෝපණයක් තියෙන එම් ස්කන්ධ. එම් කියන ලක්ෂාකාර වස්තුවක්. එකේ කියනවා එම්මලාගේ සමානයි යෝක නම් සර්වසම ස්කන්ධයක් සහ ආරෝපණයක් රැගත් දෙවෙනි වස්තුවක් කිසිම කාර්යයක් නොකළ අනන්තයේ සිට පළමු වස්තුව දෙසට ගෙනා හැකි බව පෙන්වනවා. අනන්තයේදී දෙවන වස්තුවේ චලිතය ආරම්භ කිරීමට අවශ්‍ය ශක්තිය නොසලකාරින්න කැපිටල් G යන සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය වන අතර එප්සිලන් නෝට් යන නිදහස් අවකාශයේ පාර වේගිතා. මේක තමයි පෙන්වන්නේ කියන්නේ. එතකොට දැන් අනන්තයේ වෙනස් වස්තුන් සහ ආරෝපණදී අභ්‍යවකාශයේ ලක්ෂයක අචලව තියෙනවා. අචලව තියෙනවා ධන කිව් ආරෝපණයක් රැගත් m කියන ලක්ෂාකාර වස්තුවක්. එම්මලාගේ දීලා තියෙනවා සම්බන්ධ වෙනවා නම් කොහොම වෙන්න නම් තරල සමිස්කන්ධයක් සහ ආරෝපණයක් දෙවෙනි වස්තුවක් කිසිම කාර්යයක් නොකර අනන්තයේ සිට පළමු වස්තුව දෙසට ගෙනා හැකි බව පෙන්වන්නේ. එතකොට අනිත් වස්තු අපි අනන්තයේ තියෙනවනේ. ඉතින් අපි හිතමු මේක තරල සමය කියලා කියන මෙයාත් එම් ධන කිව් අපි හිතමු මෙයා එනවා මෙයා දැන් තියෙන දුර r කියලා හිතමු. r දුරකින් එන්නලා තියෙනවා කියන්නේ අර විතර වස්තුන් එක ආර්ද්‍රකින් වෙන්නලා තියෙනකොට ඒ පළමු වස්තුව දෙසට ගෙනා එක බව පෙන්වන්නේ කියන්නේ. ඒතර මේක පුතේ මෙතෙන්ටම ගේන්න බෑ. ඒක මෙයා ධන ආරෝපණයක් මෙයා ධන ආරෝපණයක් අනිවාර්යයෙන් විත
බලය ඇති නේ එතකොට මේ දෙන්න අතර ගුරුත්වාකර්ෂණ බලයකුත් ඇති වෙනවා අන්නේ ගුරුත්වාකර්ෂණ බලය මේ දෙන්න අතර ඇති වෙන විකර්ෂණ බලයට සමාන වෙනකන් ගේන්න පුළුවන් හරිද එතකොට ඔය දෙන්න අතර ඇති වෙන මොකද්ද මේ විද්‍යුත් බලය කූලෝම් බලය ඇති වෙන්නේ මේ පැත්ත විකර්ෂණයත් ගණන් කියන්නේ හරිද මේක ඇවිල්ලා විද්‍යුත් බලය මම Fe කියලා දානවා විද්‍යුත් බලය ඕම ඇති වෙනවා එතකොට මේ දෙන්න අතර ගුරුත්වාකර්ෂණ බලය ගුරුත්ව බල අනිවාර්ය ආකර්ෂණය මේ දෙක Fg වෙනවා Fg තමයි බලය එතකොට මෙයා මෙහෙම ගේන්න පුළුවන් වෙන්නේ මේ බලය මේ බලයට සමාන වෙනකන් විතරයි ඊට පස්සේ ගේන්න බෑනේ හරි ඊට පස්සේ ගේන්න වෙනම කාර්යයක් කරන්න ඕන කිසිම කාර්යයක් නොකර ගේනවා කියලා කියන්නේ කිසිම කාර්යයක් නොකර දෙසට ගේන්න පුළුවන් කියලා කියන්නේ හරිද එහෙනම් ලියන්න පුළුවන් ලියන්න ඉස්සෙල්ලා වස්තුන් දෙක සිම්පල් r දුරකින් වෙන් වූ විට වස්තුන් දෙක සිම්පල් r දුරකින් වෙන් වූ විට වස්තුන් දෙක අතර ගුරුත්වාකර්ෂණ බලය වස්තුන් දෙක අතර ගුරුත්වාකර්ෂණ බලය Fg සමාන වෙන්න ඕනේ G කැපිටල් G වරක් mm යට සිම්පල් r වර්ගය G mm යට සිම්පල් r වර්ගය ලියන්න ඊට අනුරූප විද්‍යුත් බලය විද්‍යුත් බලය Fv සමානයි විද්‍යුත් බලය මතක කරලා ලියන්න කොහොමද කූලෝම් නියමයේ 1/4 එප්සිලන් නෝට් q වැඩි කිරීම q යට r වර්ගය මොනේ q යට r වර්ගය හරිද එතකොට ඔය බල දෙක සමාන වෙනකන් තමයි එන්න ප්‍රථම සංප්‍රයුක්ත බලය ශූන්‍ය වෙනවා. ඒතර පහළ ලියන්න ඕන අනන්තයේ ඇති වස්තුව කිසිම කාර්යයක් නොකර ගෙන ඒමට නම් දෙවන වස්තුව මත සංප්‍රයුක්ත බලය ශූන්‍ය වේ. එහෙනම් ඔය දෙක සමාන කරන්න. ඔය දෙක සමාන කරොත් කාල් වෙනවා gm වර්ගයට r වර්ගය සමානයි q වර්ගයට 4pi epsilon naught r වර්ගය. ඒක r වර්ගයට r වර්ගය කැපෙනවා. දීලා තියෙන ප්‍රකාශනය ලබා ගන්නවා. m වර්ගය සමානයි q වර්ගයට 4pi epsilon naught capital G. එහෙනම් මේකේ m සමාන වෙනවා q වර්ගයේ වර්ගමූලය q 4 වර්ගමූලය 2යි phi g epsilon naught. ඔන්නේ උත්තරය අර හරිය දීලා තියෙන්නේ m ඕක වෙනවා නම් තමයි කියන්නේ. එහෙම වෙනවා නම් m වලගේ ඔකට සමාන නම් සරල සමීකරණයක් ආරෝපණයක් රැගත් දෙවෙනි අංශුවක් කිසිම කාර්යයක් නොකර අනන්තයේ තියෙන බලවත්වට ගෙන ආහි බව පෙන්වනවා. එනවම එනවා නම් ගේන්න පුළුවන්. m වලගේ ඔක වෙනවා නේද? ඒක ගේන්න පුළුවන්.
දැන් කියනවා ඒවල m විශාලයි ඔයාගේ නම් m විශාලයි මේක මොනවද m සමාන නම් කාර්යයක් නොකර ගේන්නේ දැන් කියනවා m විශාල නම් කාර්යයක් කෙරෙන බවයි m කුඩා නම් කාර්යයක් කළ යුතු බව පෙන්නනවා කාර්යයක් කළ යුතු බව පෙන්නනවා එතකොට දැන් ඕකේ අපි ලියන්න ඕනේ m විශාල නම් කාර්යයක් කෙරෙන බවයි m කුඩා නම් කාර්යයක් නොකළ බව පෙන්වන්න කියලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ ගුරුත්වාකර්ෂණ බලය මේක විද්‍යුත් බලයෙන් මේ ගුරුත්වාකර්ෂණ බලය. ගුරුත්වාකර්ෂණ බලය මේ බලය ප්‍රබල නම් මේකට වඩා. හරිද? ඒක ගුරුත්වාකර්ෂණ බලය ප්‍රබල නම් මේකට වඩා අපි කාර්යයක් කරන්න ඕනේ. මේ බල දෙක සමානනේ කාර්යයක් කරන්නේ නැත්තේ. Fg කියන එක විශාල වුණොත් එමේ Fp ට වඩා කාර්යයක් කරනවා. හරිද? ඒතර ලියන්න පාළියෙන් ඒ කොටසට Fg විශාලයි. Fg විශාලයි Fp නම් ඒ ගුරුත්වාකර්ෂණ බලය විද්‍යුත් බලයට වඩා වැඩි නම් එයාට වස්තුව මගින් කාර්යයක් කරනු ලැබේ. වස්තුවකින් කාර්යයක් කරනු ලැබේ. එතකොට Fg Fp සුළු කරන මේක මේ අරන් තියෙන්නේ නම් කෙලින්ම වෙනවා m නිසා. ඒ කියන්නේ මේක වෙනකොට gm වර්ගයට r වර්ගය විශාල වෙන්න ඕනේ q වර්ගයට 4pi epsilon naught r වර්ගය. m නිසා ඒක සුළු කරාම මේ m විශාලයි මේ q යට දෙකක් මූල pi g epsilon naught m විශාලයි q යට 2pi g epsilon naught ඊළඟට යන්න එකක් ටිකක් වෙනස් කාරණා ගොඩාක් කාලෙකින් ආපුවා fg කුඩායි fp නම් fg කුඩායි fp නම් ගුරුත්වාකර්ෂණ බලය අඩු නම් විද්‍යුත් බලයට වස්තුව මත කාර්යයක් කරනවා කුඩායි නම් කියන්නේ වස්තුව මත කාර්යයක් කෙරේ වස්තුව මත කාර්යයක් කෙරේ එවිට මොකද වෙන්නේ m කුඩායි m කෙලින්ම ලියන්න එවිට m කුඩායි දෙකක් වර්ගමූල pi g epsilon naught m කුඩායි q යට දෙකක් pi g epsilon naught දැන් බලන්න ඒකේ ඒ කොටස හරි. ඔකත් හරි වැදගත් ඒ බහුවර්ගයකට වගේ එක්කනේ මේක ගන්න පුළුවන්. මොකද රචනාපස්සන සමාන කැලි බහුවර්ගයෙන් එකම මේ හොඳට තේරුම් ගන්න. මේ ප්‍රශ්න විතරක් නෙවෙයි. අරුවත් ගාන තුරු කර ගන්න විදිහ පුළුවන් වෙනවා. දැන් දෙකේ කියනවා ඊයත 1b දක්වා ඇති தත්ත්වය යටතේ දෙවන වස්තු අනන්තයේ සිට පළමු වස්තුවෙන් ආර්දුරක් පිහිටි ලක්ෂයක් දක්වා ගෙන ඒමේදී කළ යුතු මුළු කාර්ය කුමක්ද කියලා අහනවා. දැන් දෙවෙනි වස්තුව පළවෙනි වස්තුවේ සිට ආර්දුර තියෙනකොට දැන් ගුරුත්වාකර්ෂණ බලය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියන දෙවෙනි වස්තුවට මෙයාට හරිද? එතකොට ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය වෙන්නේ gmm යට r වර්ගය. එතකොට යාට තියෙනවා විද්‍යුත් විභව ශක්තියකුත් තියෙනවා. අය ආරෝපණයක් තියෙනවා. අන්න දැන් පහලින් යන දෙකේ මෙහෙම ලියන්න. දක්වා ඇති තත්ත්වයන් යටතේ දෙවන වස්තුව
පළමු වස්තුවේ සිට r දුරකින් ඇති බව සැලකූ විට කාලය ලියන්න දෙවන වස්තුවේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සමානයි. දෙවන වස්තුවේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සමානයි. එතකොට මෙයාගේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය වෙන්නේ දැන් මේ අනන්තයේ මෙයා හර වෙන කවුරුත් නැහැනේ මෙයයි විතරයි දැන් ඉන්නේ. එතකොට නම් ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සමාන වෙනවා ඍණ GMM යට r. හරිද? ඍණ GMM යට r. GMM යට r කියන්නේ ඍණ GM වර්ගයට r. මොන යාගේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. පෘථිවිය වෙන ග්‍රහ වස්තු මොනවත් නැහැ. හරිද? එහෙනම් G මෙයා විතරයි ඉන්නේ. දැන් යන දෙවන වස්තුවේ විද්‍යුත් විභව ශක්තිය. දෙවන වස්තුවේ විද්‍යුත් විභව ශක්තිය. විද්‍යුත් විභව ශක්තිය කියන්නේ එතකොට 1/4 එප්සිලන් නෝට් q යට r තමයි විභවය. ඒක වැඩි කරන්න ආපස්සරයක් ආරෝපණය. ආයෙත් q වලින් මේ වගේම තමයි විභවය ස්කන්ධයෙන් වැඩි කරන විභව ශක්තිය. මේකේ මේ විද්‍යුත් විභවය ආරෝපණය වැඩි කරන ශක්තිය. එතනවා q වර්ගයට 4 එප්සිලන් නෝට් r කියලා. එහෙනම් මුළු කාර්යය කියන්නේ ඔය දෙකේ එකතුව. ගුරුත්වාකර්ෂණ බල ශක්තියයි මෙතෙන් දාන්න බඳු මෙයාට ලැබිලා තියෙන මුළු ශක්තියම ඔය තියෙන්නේ. ඉතින් ඊට සමාන කාර්ය ප්‍රමාණයක් තමයි කරන්න ඕනේ. ඒ ශක්තිය වැඩිලා තියෙන ඔච්චරකින් එම නිසා ලියන්න දෙවන වස්තුව ගෙනීමේදී සිදු කරන ලබන මුළු කාර්යය. එම නිසා දෙවන වස්තුව ගෙනීමේදී සිදු කරන ලබන මුළු කාර්යය. මුළු කාර්යය වෙන්නේ එතකොට ඍණ GM වර්ගයට r ධන q වර්ගයට 4 එප්සිලන් නෝට් r. ඒක නිකන් සංකේතාත්මක ගැටලුවක් විතරයි. එහෙම ගණන් අමාරු නෑ සුළු කිරීම නෑනේ වගේ. ඉලක්කම් තිබ්බොත් වරදී. ප්‍රකාශන තිබ්බම සුළු කරන්න ලේසි. දැන් තුනේ යනවා දෙවෙනි වස්තුවට පළමු වස්තුව වටා වෘත්තාකාර පතයක පැවතීමේ හැකියාවක් ඇතිවන්නේ ඉහත එකේ ඇති කුමන අවස්ථාවකද? හරිද? මේ දෙවෙනි වස්තුවට පළමු වස්තුව වටා වෘත්තාකාර පතයක පැවතීමේ හැකියාවක් ඇතිවන්නේ ඉහත එකේ දක්වා ඇති කුමන අවස්ථාවද? කියන්නේ ඒ අවස්ථාවේද B අවස්ථාවේද කියලා අහන්නේ. වෘත්තාකාර පතේ කියන්නේ. දැන් වෘත්තාකාර පතේක යන්න නම් පුතේ මොකද මෙයා වටේ වෘත්තාකාර පතේක යන්න ඕනේ. මෙයාට දෙවෙනි වස්තුවට පළවෙනි වටේ වෘත්තාකාර පතේක යන්න නම් මේ පැත්තට කේන්ද්‍රාභිසාරී බලයක් තියෙනවා. කේන්ද්‍රාභිසාරී බලයක් තියෙන්න ඕනේ කියන්නේ SG වැඩි වෙන්න. එහෙනම් SG වැඩි වෙන්නේ මේකේ. එහෙනම් ඒ අවස්ථාවට තමයි මෙයාට වෘත්තාකාර පතේක යන්න පුළුවන්. ඒක පැහැදිලි කරලා ලියා ගන්න. උත්තරේ ඒ අවස්ථාවේ කියලා ලකුණක් දෙනවා. ඔයාලා තේරුම් ගන්න ලියන්න. වෘත්තාකාර පතේක යාමට නම්
පළමු වස්තුව දෙසට පළමු වස්තුව වෙත සංප්‍රයුක්ත බලයක් තිබිය යුතුය. පළමු වස්තුව වෙත සංප්‍රයුක්ත බලයක් තිබිය යුතුය. එසේ වීමට නම් ගුරුත්වාකර්ෂණ බලය ස්ථිත විද්‍යුත් බලයට වඩා වැඩි විය යුතුය. ගුරුත්වාකර්ෂණ බලය ස්ථිත විද්‍යුත් බලයට වඩා වැඩි විය යුතුය. එනම් ඒ අවස්ථාව යටතේ මෙය සිදු කළ හැකියි. ඒ අවස්ථාව යටතේ මෙය සිදු කළ හැකියි. right හතරේ වාලකින් ආනවා ඊට 3 දක්වා ඇති පරිදි දෙවන වස්තුව r අරයක් සහ v නෝට් වේගයක් සහිත වෘත්තාකාර පතේ ගමන් කරන්නේ නම් r සහ ඊට දක්වා ඇති රාශි සම්බන්ධ කරන ප්‍රකාශනයක් ය. ඊට 3 දක්වා ඇති පරිදි දෙවන වස්තුව r අරයක් සහිත වෘත්තාකාර පතේක v නෝට් වේගකින් යනවා නම් හරිද? අපි කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය වැඩි වෙන්න ඕනේ කියලා. එහෙනම් කොහොමද ලියන්නේ අපි? එතකොට පළමු ස්කන්ධය විතර තියෙන සංප්‍රයුක්ත බලය තමයි යන්නේ. ප්‍රකාශනයක් ලියන්න කියන්නේ. එතකොට අපිට ලියන්න වෙන්නේ. ලියන ප්‍රකාශනය වෙන්නේ එතකොට බලන අවස්ථාවට ලියන්න වෙන්නේ. මේකේ GM එකට R වර්ගයේ ඍණ මේ ගුරුත්වාකර්ෂණ බලයෙන් විද්‍යුත් බලය අඩු කරාම ඒක සමාන වෙන්න ඕනේ m වේගය v නෝට් වර්ගයේ බෙදීම ඔක තමයි ප්‍රකාශන. අතන ඔක ඉවරයි. මේ දාන්නේ සමාන වෙන්නේ. මේක කේන්ද්‍රය. ඒ ගුරුත්වාකර්ෂණ බලයෙන් විද්‍යුත් බලය අඩු කරාම ස්කන්ධයෙන් තොරණලියක් කළා v නෝට් වර්ගයට r කියලා. v नॉट टारगेट आ रही है. දැන් පහේ කියන ටිකක් වෙනස් විදියට එකක්. ස්කන්ධේ කැපිටල් M වූ ග්‍රහලෝකයකට. දැන් ඔය එනකොට ඔයාලට ගානේ අන්තිම කොටස තියෙන ලකුණු 4යි පස්වෙනි කොටස. ඒ කියන්නේ ලකුණු 11ක් අතෙන් යනකොට ඉවරයි. අරගෙන ඉවරයි. එතන ඔය 4 ඕන උත්සාහ කරන 4ක් වෙන 100ට දෙකක්. හරි දෙකක් වැදගත්. ඒක කියන්නේ මොකද්ද? ස්කන්ධේ කැපිටල් M වූ ග්‍රහලෝකයකට විශාල දුරකින් පිහිටි ස්කන්ධයේ සිම්පල් M වන ක්ෂුද්‍රකාය කියන්නේ ඇස්ටරොයිඩයක් එම වාස්තු දෙක අතර ඇති ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා ග්‍රහලෝකයේ දිශාවට ගමන් කරනවා. හරිද? ග්‍රහලෝකයේ නිශ්චලව පවතින බව සහ අනෙකුත් අභ්‍යාකාශ වස්තුන් මගින් ග්‍රහලෝකයේ අර ක්ෂුද්‍රකාය මත ගුරුත්වාකර්ෂණ බලපෑමක් ඇති නොකරන බව උපකල්පනය කරන්නලු. ග්‍රහලෝකයේ සිට කැපිටල් R දුරකින් ඇති විට ක්ෂුද්‍රකායගේ වේගය v නම් එය R බෙදීම දෙක දුරකදී නවතා එහි චලිතය ආපසරීම සඳහා එක් වස්තුව මත එම මොහොතේදී නම් පරතරය R වන මොහොතේදී ලැබිය යුතු ආරෝපණයේ විශාලත්වය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරනවා. ඔබ සයන්ටිෆික් එක විද්‍යාත්මක ක්‍රමයක් ඔබ දැන් මේ ඇස්ට්‍රොයිඩයක් එනවා මේ පැත්තට ඔබ නවත්තන්න තියෙන්නේ මේකේ අපි ආරෝපණය වැඩි කරොත් ඒ අර්ථයෙන් ආරෝපණයක් කියනකොට විකාශන බලයෙන් අයින් කරනවා. හරි. ඔය විද්‍යා ප්‍රබන්ධවල වගේව තියෙනවා. මේ විද්‍යාවෙන් හිතන විදිය එකක් ආවොත් එක්කෝ විනාශ කරලා දාන්න නැත්නම් පතේ වෙනස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ආරෝපණ ඒකේ ආරෝපණ සමාන ආරෝපණයක් වෙන නැති කල ඒක විකාශනය කරනවා.
හරිද? ඒක තමයි සිද්ධිය. එතකොට ඕක හදන්නේ පොතේ ශක්ති සංස්තිය විතරයි. හරිද? ඔකට බල දෙකම දුර මතර දාපවතිනද ඔකට දාන්න බෑ එක් සමානෙන්නේ. හරිද? එතකොට හිතන්නේ ශක්තියෙන් විතරයි. සූත්‍ර ග්‍රහය නැවැත්වීමට නම් ඇත්තටම නවත්තන්න බෑ. මේක උපකල්පනයක්. නවත්තන්න නම් යම් දුරකදී නැවතිලා ආපහු යන්න ඕන. විකර්ෂණය. එතකොට එම මොහොතේ චාලක ශක්තිය නම් බිඳුවක් වෙනවා. ඇවිල්ලා නවතිනවා කියන්නේ නැවතිලා අනිත් පැත්තට. විකර්ෂණ වල ඇක්ටින් දැන්. එයා මේ පැත්තට මෙහෙ වෙනකොට එන්නේ මේ මොකද මේ බලය ප්‍රබල වෙනවා. විකර්ෂණ බලය. මේ වෙන වෙනකොට බලය ප්‍රබල කරලා මේ ශක්තිය බලය ප්‍රබල කරලා අයින් කරනවා. එතකොට නැවතිලා ඊට පස්සේ අර බලය වැඩි වෙන අනිත් පැත්තට. හරිද? එතකොට ඒක ප්‍රායෝගිකව විද්‍යාත්මක ක්‍රමයක් ඕක. ආවොත් ඔය විදිහට සම්පූර්ණ වෙන්න පුළුවන්. එතකොට ඒක සිද්ධියට අනවා කියනවා. ඔයාලා තමයි ෆිල්ම් එකේ හදලා තියෙනවා වගේ ඒවා. හරි. එතකොට ඒ හින්දා මේ එහෙම කරන්න පුළුවන්. දැන් මෙතන ගාන හදන්න බෑ දැන් අපි ඔක හිතලා වැඩක් නැහැ. දැන් ඉතල තේරුම් ගන්න ස්කන්ධ එම්මන ග්‍රහලෝකයේ විශාලදරකින් පිළි ස්කන්ධ කැපිටල් එම් වූ ග්‍රහයේ ශුක්‍ර ග්‍රහයේ එම වස්තු දෙක අතර ඇති ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා ග්‍රහලෝකයේ දිශාට ගමන් කරනවා. හරි. ග්‍රහලෝකයේ නිශ්චල පවතින බවට අනෙකුත් අභ්‍යාකරතුමයි ග්‍රහලෝකෙ මත බලපෑමක් නැති බව උපකල්පනය කර ග්‍රහලෝකයේ සිට ආර්දුරකින් ඇති විට ශුක්‍ර ග්‍රහයාගේ වේගය අපි ගමු ග්‍රහලෝකයේ එන්නේ කියලා. මේකට ආර්දුරෙන් තමයි ඔය ශුක්‍ර ග්‍රහය ඉන්නේ. කැපිටල් ආර්දුර. හරිද? එතකොට කැපිටල් ආර්දුරකින් ඇති විට වේගය වීම යන්නේ. මෙයා මේ පැත්තට v වේගෙන් එනවා. r බෙදීම දෙක දුරකදී මෙයා නවත්ත ගන්නවා. දැන් මේ මුළු දුර r නේ. r බෙදීම දෙක දුරකදී නවත්ත ගන්නවා. මෙතෙන් දාලා පස්සේ මෙයාගේ උදේ වේගය බිඳුවක් කරගන්න. නවත්තලා කියන්නේ ඒක. වේගය බිඳුවක් කරගන්න. එහෙම වෙන්න නම් මේකවත් කියන්න ආරෝපණීය විශාලත්වය තමයි යන්නේ ආ. Q කියලා ගමු ආරෝපණීය Q කියලා. එතකොට දෙකේම කියන්න ඕනේ අර ග්‍රහයකට කියන්න ඕනේ. නැත්නම් විකාශනය වෙන්නේ නැහැ. ලියන්න පහලින් ආර්දුරින් ඇති විට ආර්දුරින් ඇති විට එක් වස්තුව මත ලැබී යුතු ආරෝපණය කැපිටල් Q යයි ගන්න. මේ දෙකේම Q ආරෝපණයක් තියෙනවා කියලා ගන්න. දැන් ලියන්න දෙවන වස්තුව කියන්නේ සිම්පල් M මොකද සූත්‍ර ගහයි. දැන් සිම්පල් M වස්තුව R වල ඇති විට. දැන් R දුරින් ඇති විට. R දුරින් ඇති විට එහි සම්පූර්ණ ශක්තිය සමානයි. මේ සම්පූර්ණ ශක්තිය ලියන්න පුළුවන් යාට තියෙන චාලක ශක්තිය භාගයක් m v වර්ගය. චාලක ශක්තියක් තියෙනවා. හරිද? මෙයත් එක්ක ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය gmm යට r වර්ගය. gmm යට r ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. r දුරින් gmm යට r. මේ චාලක ශක්තිය මේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය දින හොඳින් මේ gmm ට r ඊට පස්සේ මේ දෙක අතර තියෙනවානේ විද්‍යුත් බලය. ඒකෙන් එන විද්‍යුත් ශක්තිය නේ. විද්‍යුත් ශක්තිය ලියන්න පුළුවන්
ඉස්සරහගේ මේක ලියන්න පුළුවන් මේ තියෙන්නේ මේක බලලා ලියන්න කැපිටල් QR ගේයට එළිය පාදලා තියෙනවා 4.5 එප්සිලන් නෝට් කැපිටල් අරවම තමයි එන්නේ ආපහු ඒක ටිකම තමයි අපිට තියෙන්නේ චාලක ශක්තිය මේ තියෙන්නේ චාලක ශක්තිය මේ තියෙන්නේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය මේ තියෙන්නේ විද්‍යුත් විභව ශක්තිය ඔය තුන තමයි එතන තියෙන්නේ ඔන්න R දුරින් තිබ්බම මෙයාගේ මුළු ශක්තිය දැන් මෙයා මෙතෙන් ආවට පස්සේ දැන් මෙයාට R බෙදීම දෙක දුරින් දැන් තියෙන්නේ R බෙදීම දෙක දුරකදී මෙයා නවතිනවා කියලා කියන්නේ එතකොට එයාට තියෙන්නේ මේ ශක්ති දෙක විතරයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තියයි විද්‍යුත් විභව ශක්තිය හැබැයි R මොකද වෙන්නේ R බෙදීම දෙකක් වෙච්චර වෙනස් තියෙන්නේ මේක නෑ නවතිනවා කියන්නේ චාලක ශක්ති බිඳුවක් වෙන්න පුළුවන් ලියන දෙවන වස්තුව නැත්නම් සූත්‍රගහය R බෙදීම දෙක දොරකින් නැති විට R බෙදීම දෙක දොරකින් නැති විට සම්පූර්ණ ශක්තිය සමානයි එතකොට සම්පූර්ණ ශක්තිය වෙන්නේ චාලක ශක්තියක් නැහැ විභව ශක්තියක් තියෙනවා මේ විද්‍යුත් විභව ශක්තියක් තියෙනවා QR ගේයට 4.5 එප්සිලන් නෝට් මෙතන R බෙදීම දෙක මෙයා වෙන GMM යට R බෙදීම දෙක මෙතන දෙක තුරුණා වෙනවා QR ගේයට 2.5 එප්සිලන් නෝට් R මෙතන එනවා දෙකක් GMM යට ඔන්න R බෙදීම දෙක තුනකට පස්සේ මුළු ශක්තිය දැන් ওই ශක්තිය දෙක සමාන කරන්න එතෙන් ආවා මේ ශක්තිය සමාන කරලා කිව්ක්ත කරගන්න සමාන කරාපොත් එක ලකුණක් දෙනවා උක්ත කරන්න ගියාම කිව් ඡන්ද එක්ක තියෙන ලොකුදුළු කිරීමක් තියෙන්නේ පොඩ්ඩක් ඒකට එක ලකුණක් හම්බෙයි ඒක නොකර හිටියත් ඒවල කවන්න එක ලකුණක් 100ට භාගයක් එහෙනම් ওই ශක්තිය දෙක සමාන කරන්න මේ යගේ මේකට සමාන කරන්න ඒකල කිව් වර්ග පදේ උක්ත කරන්න වර්ගමූලයක් එක්ක ප්‍රකාශනයක් ඒක හදා ගන්න පුළුවන් අර ශක්තියෙන් හදනකොට තේරුම් ගන්න ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ලියන්නේ කොහොමද කියලා හරියට තේරුම් ගන්න. ඒතර ලේසි හදා. ඊට පස්සේ උදේ 12 13 තියෙන ඡේද ප්‍රශ්න දෙකක් තියෙන්නේ. මම සමහරව ඔයාලා කරලත් ඇති. මම ඔයාලා එක ප්‍රශ්නයක් අහලා සාකච්ඡා කරන්නම්. හරි ටියුට් එකක් නෑ මම චුට්ටක් මේ අර 11 මානකන් එන්නේ හිටියේ මේ පොඩි කරදරයක් හදිස්සියක් වුණා එන්න පන්ති චුට්ටක් කලින් යන්න හොස්පිටල් එකට යන්න දෙනවා. මේ එන්න අපි ලබන සතියේ මම ඊට කලින් විද්‍යුත් ටියුට් එක දීලා ඒ ටික කරන්න. අපි බලමු ඕකේ. ඔව් 12 වෙනි ගාන බලන්න. ඔය හතපු ගණන් දෙක ආයේ බලන්න ඕනේ මේ ගානේ හරිය. ගොඩක් ඒවා තියෙන ඉගෙන ගන්න. සුළු කිරීම අර ඔය ශක්තිය රේඛාව හැම ඒවා තේරුම් ගන්න අය හදන්න ඕනේ. හරි වල ඡේද ප්‍රශ්න නම් කියලා උත්තර ලියන්න දෙන්නේ නේ අපි බලමු උත්තර ටික. මම ඡේදය කියවන්න යන්නේ නැහැ. ඔගාලෙන් ආන වල්කා පරුවක ප්‍රධාන සංදක්ෂක මොනවද? වල හැදුවේ නැත්නම් විනාඩි 5ක් විතර දෙන්නම් කියලා උත්තර ටික ලියන්න බලන්න ඕනේ නැත්නම් ඉන්නවා.
අර යෝගාලයෙන් අහනවා වල්ගාතරුවක ප්‍රධාන සංරචක තමයි න්‍යෂ්ටිය කෝමාව සහ වල්ගයනේ. ඡේදේව තියෙනවා. න්‍යෂ්ටිය කෝමාව සහ වල්ගය. ඊට පස්සේ කියනවා වල්ගාතරුවක වල්ගාකාර දෙක අතර ප්‍රධාන වෙනස්කම් තුනක් අහනවා. ඔගේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අයන වර්ගය. අයන වර්ගයක් තියෙනවා. ඡේද බලන්න අනිත් එක තමයි දූවිලි වර්ගයක් තියෙනවා. අයන වර්ගය දූවිලි වර්ගය. ওই දෙක අතර වෙනස් කරලා යන්න පුළුවන්. අයන වර්ගයේ නිල් පාටයි. නිල් පාටයි. දූවිලි වර්ගයේ සුදු පාටයි. වෙනස් කරන්නේ නැහැ. සුදු පාටයි. ඊට පස්සේ මේක අයන වර්ගයේ ඍජුව තියෙනවා. කෙලින් තියෙනවා. ඍජුව පවතී. ඊට පස්සේ දූවිලි වර්ගය සුළු වශයෙන් වක්‍ර වේ. සුළු වශයෙන් වක්‍ර වේ. ඊට පස්සේ අයන වර්ගය හැම වෙලාවෙම තියෙන්නේ සූර්යාගෙන් ඉවතට. දීප බලන්න හරියට සූර්යාගෙන් ඉවතට. අරක තියෙන්නේ වල්ගාතරුවට පිටුපසින්. දූවිලි වර්ගයේ තියෙන වල්ගාතරුවට පිටුපසින්. වල්ගාතරුවට පිටුපසින් පිටයි. මේක මෙහෙම ලියන්න පුළුවන්. හතරවෙනි එක මේක අහලා නැහැ තුනයි අහලා තියෙන්නේ. බොහෝ විට අයන වලින් සෑදී. බොහෝ විට අයන වලින් සෑදී. මේක බොහෝ විට දූවිලි වලින් සෑදී. බොහෝ විට දූවිලි වලින් සෑදී. දූවිලි වලින් සෑදී. ඔය ටික තමයි වෙනස් කරන්නේ. නිල් පාටයි සුදු පාටයි ඍජුව පවතින සුළු වශයෙන් වක්‍ර වේ. සූර්යාගේ නිවතට අරක වල්ගාතරුවට පිටපසින් බොහෝ විට අයන වලින් සෑදී ඇත. අරයා බොහෝ විට දූවිලි වලින් සෑදී ඇත. අර වෙනස්කම් මේවා පුතේ දැන් අයන වර්ගයේ නිල් පාටයි මේ පැත්තට ලියන්න එපා සුළු වශයෙන් වක්‍ර වේ කියලා. මේකට ගැලපෙන අනිත් එක ලියන්න ඕනේ. වෙනස් කරලා ලියන්න එපා එතන වෙනස්කම් සම්බන්ධ එකයි. මේ සූර්යාගේ නිවතට කියලා ලියලා ලියන්න එපා සුදු පාටයි කියලා. ඒකට ගැලපෙන්න ලකුණු දෙන්නේ නැහැ. අර ඒකත් එක්ක ගැලපෙන්න ලියන්න ඕනේ. අනුපිළිවෙලක් අදාළ නැහැ මේකට ප්‍රතිසම එකත් එක්ක ලියන්න ඕනේ සංසප්තනික කරට වැරදි. දැන් කියනවා හේලිගේ වල්ගාතරුව එහි විහේලිකයෙහි ඇති විට එය මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය ගණනය කරන්න සූර්යාගේ ස්කන්ධ දීලා තියෙනවා G දීලා තියෙනවා. එතකොට වල දාර්ශනික ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ F සමානයි G mm ට r වර්ගය. F සමානයි G mm ට r වර්ගය. F සමානයි G mm යට r වර්ගයේ G දීලා තියෙනවා අපිට 6.7 වැඩි කිරීම 10 වෙනි 11යි කැපිටල් M කියන්නේ සූර්යාගේ ස්කන්ධයේ 2 වැඩි කිරීම 10යි 30යි සිම්පල් M කියන්නේ ස්කන්ධයේ ඡේදය දීලා ඉති බලන්න. හේලිගේ වල්ගාතරුව ස්කන්ධය 2 වැඩි කිරීම 10 14යි. 2 වැඩි කිරීම 10 14යි. පරුවත් එක්ක යනවා 2 වැඩි කිරීම 10 14යි. දුර දීලා තියෙනවා වලට 5 වැඩි කිරීම 10
12යි කියලා. අර ඡේද දුර දීලා තියෙන සූර්යාගේ සිට පහ වැඩි කිරීම 10 12ක දුරින් පිහිටි විදිහට. එහෙනම් පහ වැඩි කිරීම 10 12 පූර්ණ වර්ගය. තමයි f කියලා කියන්නේ. ඔබ සුළු කළ බාණ්ඩයේ සුළු කරාම එන්න ඕනේ. 1.07 වැඩි කිරීම 10 9ක් නිව්ටන් කියනවා. 1.07 වැඩි කිරීම 10 9ක් නිව්ටන් කියනවා. දැන් කියනවා වලට හේලිගේ වල්ගාතරුව සූර්යාගේ සිට අට වැඩි කිරීම 10 10ක් තුලින් පිහිටි විට උපහේලිකයේ පීඩනයේ වේගය දැන් සටහනක් දීලා තිනවා විහේලිකයේ සහ උපහේලිකයේ යන පිහිටීම් වලදී වල්ගාතරුවේ ප්‍රවේගය අරිය දිශාවට ලම්බ කරනවා. ස්කන්ධය නොවෙනස්ව පවතී උපකල්පනය කරනවා. අරිය දිශාවට ලම්බ කරනවා. අරයට ලම්බක ප්‍රවේගය තියෙනවා. එතන ඔකට දාන්න වෙන්නේ මොකද්ද? දැන් ඔය වෙනස් මොනවද බල ක්‍රියා කරන්නේ නැහැ ඔය ගැටළු මේ ඔය ඕකේ. එතන කියලා තියෙනවා දැන් හේලි අන්තිම අර ඡේදේ පල්ලයන්ම කියලා තියෙනවා හේලිගේ වල්ගාතරුව සූර්යාගේ සිට පහ වැඩි කිරීම 10 12 දුරින් පිහිටියේ විට විහේලිකයේදී එහි ආම වේගය වෙන 12යි තප්පරයට කිලෝමීටරයක ලබා ගනී. 12යි තප්පරයට කිලෝමීටරයක ලබා ගනී. එතකොට අහන්නේ වාලමින් උපහේලිකයේ පීඩනයට වේගය. උපහේලිකයේ පීඩනයට වේගය. මේකේ මොකද අපිට දාන්න බෑ අර කේන්ද්‍රාභිසා MB වර්ගයට ආකාර සුළු කරන්න බෑ. මොකද මේක ඉලිප්ස් ආකාරයේ අතයක්. මෙහෙම තියෙන්නේ. හරිද? මෙහෙම තියෙනකොට ඔකට දාන්න බෑනේ x සමානෙන්නේ. බලන්න ඔය හැඩේ මෙහෙමනේ තියෙන්නේ. උපහේලිකයේ කියන්නේ මෙතන විහේලිකයේ කියන්නේ මෙතන මේක තනිකර වෘත්තයක් නෙමෙයි. එතකොට ඔකට දාන්නේ කෝණික ගම්මිතාව. හරිද? ඔකට අරක දාන්න බෑ. ඔයගේ ගානක් මම බහුවර්ණිකක් තිබ්බයි කවුරුත් 2012 එක. ඉලිප්සාකාර පතේ මතක තියාගෙන v වර්ග බෙදීම r දාන්න බෑ. ළමයි දාන mb වර්ගයට r කියලා. ඒක සමාන කරනවා. මේක සමාන කරලා හොයන්න බෑ. මොකද ඉලිප්සාකාර පතයක් ඕක. ඒ නිසා දාන්නේ කෝණික ගම්මිතා සංසිතිය. පහලෙන් යන්න එතකොට කෝණික ගම්මිතා සංස්ථිති නියමයට අනුව කෝණික ගම්මිතා සංස්ථිති නියමයට අනුව කෝණික ගම්මිතා සංස්ථිති අනුව ලියන්න පුළුවන්. කෝණික ගම්මිතා සංස්ථිතිය කියලා කියන්නේ කෝණය රේඛීය ගම්මිතාවේ පූර්ණය. එහෙම දාගන්නේ නෙමෙයි. ආයෝනික දාන්න බෑනේ.
कोणिकाम्यता කියන රේඛීය ගම්‍යතාවේ පූර්ණය තමයි ගන්න ඕනේ. රේඛීය ගම්‍යතාවේ පූර්ණය මම තීරවල කරලා තියෙන එක. පූර්ණය තමයි සමාන වෙන්නේ කෝණික ගම්‍යතාව. රේඛීය ගම්‍යතාව කියන්නේ MV වැඩි කරන්න ඕනේ දුර R වලින්. එතකොට එන්නේ කෝණික ගම්‍යතාව. හරි. එහෙනම් මේක ඔයාලා ලියන්න වෙන්නේ කෝණික ගම්‍යතාව තත්ත්වයේ ලියු දැම්මා දෙක කිරීම 10 14යි විදිහට ස්කන්ධේ මේකේ වර්ගාතරුවේ. වේගය දීලා තියෙන 8 වැඩි කිරීම 10 10යි. ඒ වෙලාවේ වේගය ආනවා විහේලිකයේදී උපහේලිකයේදී වැටෙනවා නේ. අර තේරෙනවා දෙක වැඩි කිරීම 10 14යි. එතකොට වේගය දීලා තියෙනවා කීයද? MV R දීලා තියෙන පහ වැඩි කිරීම 10 10යි. වේගය ඇවිල්ලා එතකොට තප්පර කිලෝමීටර 12 කියන 12 වැඩි කිරීම 10යි 3යි. ඔය ටික තමයි එන්නේ. හේලිකයේ වර්ගාතරය සූර්යාගමික 8 වැඩි කිරීම 10 10ක දුරින් උපහේලිකයේ තියෙනකොට වේගයෙන් යහනවා. එතකොට හේලිකයේ වර්ගාතරය මේ තියෙන ස්කන්ධය හරි මෙතන දිලා තියෙන දුරය මම B අන්තිමට ලියුවා. මේ MVR නෙන්නෝනේ මේ තියෙන්නේ M මේ තියෙන්නේ R මේ තියෙන්නේ B. මේකත් මේ තියෙන්නේ M මේ තියෙන්නේ R මේ තියෙන්නේ B. හරි. ඔබ තුරු කරගන්න. විහේලිකයේ තුර දීලා තියෙනවා පහ වැඩි කිරීම 10 12යි කියලා. සෝරිය පහ වැඩි කිරීම 10 12යි මෙතන 10 12. අර කට වැඩි කිරීම 10 10යි. මේක මතක තියාගන්න රේඛික ගම්‍යතාවය ගුරුලකම වල යන්නේ කෝණික ගම්‍යතාවය. අංගේ බහුවර්ණ වල කැලේ අහනවා කියලා වань 2012 බහුවර්ණයක් ඇති හදලා. දීලා. ඔබ තුලු කැල ගන්න V එනවා ආලට. 7.5 වැඩි කිරීම 10 පස්වෙනි බලය තප්පරයට මීටර. 7.5 වැඩි කිරීම 10 5යි තප්පරයට මීටර. ඒ ගානේ ඒක තමයි එතන තමයි ඒක දුරු කිරීම ඔගේ දෙකයි තියෙන්නේ. ඕකයි ඔගේ අලුත් එක්කලා තියෙන්නේ මේකට ඉතින් හදන්න පුළුවන් නේද? මේක තමයි හිතා ගන්න වෙන්නේ. නැත්නම් දැන් අපි කෝණික ගම්‍යතාව දාන්නේ අපි සාමාන්‍ය වල මතක කෝණික ගම්‍යතාවය සමානයි I වරක් කොමී ගන්න. අවස්ථිති පූර්ණ වැඩි කිරීම කෝණික ප්‍රවේගය. ඒක අවස්ථිති පූර්ණයත් ඔගේ කෝණික ප්‍රවේගය හදන්නේ නැහැ නේ අපි. එහෙම හදන්න බෑ. R එක වර්ගය දාලා හදන්නත් බෑ. R වෙනස් වෙනවනේ. අර වෘත්තයකට තමයි මේක දාන්නේ. දැන් කෝණික ගම්‍යතාවයේ අනිත්කමේ තමයි රේඛික ගම්‍යතාවයේ පූර්ණය. රේඛික ගම්‍යතාවයේ පූර්ණය කියන්නේ MVR. ඒක මතක තියාගන්න. ස්කන්ධයේ ප්‍රවේගයේ දුර. ස්කන්ධයේ ප්‍රවේගයේ දුර. විස්තාකාර පත්වල දේම තමයි හදන්නේ. right. ඊට පස්සේ ගානේ අහනවා වගේ අයත් කියලා ඡේදයෙන් අහන්නේ පෘථිවි වායු ගෝලයේ වර්ගාතරුවක කක්ෂයක් කරා යන විට උල්කා වර්ෂාවක් නිපද වෙන්නේ මන්ද කියලා. ඒතර එකක් ඡේදය තියෙනවා. ඒක ලියන්න වල්ගාතරුවේ ගමන් මාර්ගයේ අතහැරී ගිය තුන්ගුල්. වල්ගාතරුවේ ගමන් මාර්ගයේ අතහැරී ගිය තුන්ගුල් පෘථිවි වායු ගෝලයට ඇතුල් වී වල්ගාතරුවේ ගමන් මාර්ගයේ අතහැරී ගිය තුන්ගුල් පෘථිවි වායු ගෝලයට ඇතුල් වී
ඝර්ෂණය හරහා ජනනය වන තාපය නිසා ආලෝකයේ නිකුත් කරමින් දැවී යයි. ආලෝකයේ නිකුත් කරමින් දැවී යයි. ඊට පස්සේ ආනවා F වල උල්කා සහ උල්කාපාත අතර වෙනස. උල්කාපාත කියන්නේ පොළොවට කඩා වැටෙනේවා. උල්කා කියන්නේ මගදී දැවිලා යනවා. එහෙනම් ලියන්න උල්කා කියලා ලියන්න. උල්කාවල ලියන්න ආලෝකයේ නිකුත් කරමින්. උල්කා කියන්නේ ආලෝකයේ නිකුත් කරමින් සම්පූර්ණයෙන්ම වායුගෝලය තුල දැවී යන උල්කාහ කොටස්. උල්කාව කොටස්. ඊළඟට උල්කාපාත කියන්නේ අර්ධ වශයෙන් දැවි ඉතිරිය පෘථිවිය මතට වැටෙන පෘථිවිය මතට වැටෙන පෘථිවිය පෘෂ්ඨ මතට වැටෙන උල්කාව කොටස්. පාත කියන්නේ වැටෙන පොළොවට නෙමෙයි. ජීවලාන උල්කාව දානය වීමේදී තාප ශක්තිය බවට පරිවර්තන වන්නේ කුමන ශක්තිය? තාප ශක්තිය බවට පත්වන්නේ රේඛීය සහ භ්‍රමණ චාලක ශක්තිය. කියන්නේ එන්නේ වායුගෝලය හරහා රේඛීය හා භ්‍රමණ චාලක ශක්තිය. ඊට පස්සේ ආනවා උල්කාවයක් ගිනි බෝලයක් සේ දිස්වීමට ආලෝකයේ ජනනය කරන යාන්ත්‍රණය කුමක්ද? ගිනි බෝලයක් සේ දිස්වීම. ඒකත් ඔය තියෙනවා. ඒක ලියන්න උල්කාව අවට ඇති පරමාණු අයනීකරණයේදී ඉලෙක්ට්‍රෝන සමග ඉක්මනින් ප්‍රතිසංයෝජනයේදී ඒ වචන ලියන්න මාකින් ගිරිය අඳලා තියෙනවා. ප්‍රතිසංයෝජනයේදී ආලෝකයේ නිකුත් කරන විට ගිනි බෝල ඇති වේ. ඔකේ තියෙනවා අන්තිම ඡේදයේ 11 වෙනි පිටේ උල්කාවයක් ඉක්මනින් ද්‍රවාංගන ළඟාවන්නට ප්‍රදීප්ත බවට ඇති අවට ඇති පරමාණු අයනීකරණය ඉලෙක්ට්‍රෝන සමග ඉක්මනින් ප්‍රතිසංයෝජනය ඇති කරන ආලෝක විමෝචනයේදී උල්කාවේ ගිනි බෝලයක් නැත වෙන්නේ. ඒක සම්පූර්ණ ඡේදය තියෙන. අපි ඉගෙන ගන්න යන්නේ පරමාණු අයනීකරණයේදී ඉලෙක්ට්‍රෝන සමග ඉක්මනින් ප්‍රතිසංයෝජනයේදී ආලෝකය නිකුත් කරන විට ගිනි බෝල ඇති කරනවා. අයිකොරසේ ආනවා තිරස්ස 200ක වේගයෙන් පොළොවට වෙන උල්කාවයක් කැපිලි දෙකකට පුපුරාය. උල්කාවේ ස්කන්ධයෙන් පහෙන් තුනක ස්කන්ධයක ඇති කැබැල්ලක් තිරස් දිශාවට 600ක වේගයෙන් ගමන් කරයි. නම් අනෙක් කැබැල්ලේ වේගය ගම්මිතා සංසිඳාන තියෙනවා ගණන් වල දැන් මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් යවුවා ඒකෙන් යාන්ත්‍රිකය කැලි තියෙනවා. ඉස්සලා කෝණික ගම්මිතා සංසිඳ තිබ්බා. මේක රේඛී ගම්මිතා සංසිඳියක් තියෙනවා. ඒ උල්කා විස්තර දෙන්නේ M වලින් පහෙන් දෙකක් කැබැල්ලක්
තුනක් කැබැල්ලක් වාගේ කියලා තියෙනවා තිරස් දිශාවට යනවා. තිරස් දිශාවට ආයතීයක වේගකින් යනවා. අනෙක් කැබැල්ල වේගය යන්නේ අපේ නේ. මේක 200ක වේගයෙන් තා පල්ලෙහාට වැටෙනවා. එහෙනම් අනෙක් කැබැල්ල අපි වේග ගමු තිරස් වේග v1යි v2යි කියලා ගමු. මේක ඒක අතර වෙනවා මේ පැත්ත නේ v1. අඳින්න ඕනේ නෑ මේක පහෙන් දෙකක් දැන් ඔයාලා 30යි 2000යි ගාමිතාවස්තිය දාන්න මේ පැත්තට දැම්මොත් රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය දාන්න. එතකොට ඔයාලට එනවා පෙර ගම්‍යතාවයක් තිරස්ත නැහැ බිඳුවයි. පසු ගම්‍යතාවයක් වෙන මෙයාට 5න් 3ක් m වැඩි කිරීම 600. මෙයාගේ මේ පැත්තට ඍණ 5න් 2ක් m වැඩි කිරීම v1. 5න් කැපිලා ගියා මේ පැත්තට එනවා 2යි v1 සමානයි 3 වැඩි කිරීම 600යි. v1 සමානයි 900යි. ඊට පස්සේ පල්ලෙහාට දාන්න ගමු. වරකේ පල්ලෙහාට දිනන ප්‍රවේගය උන්නේ. ඒකම කමන්නේ ඊට මෙහෙම දෙන්න. ඒතර පහළට තියෙනවා m වැඩි කිරීම 200 සමාන වෙනුන අරගේ පල්ලෙහාට මේක තිරස් දෙන්නේ නැහැ. 5න් 2ක් m වැඩි කිරීම v2. m කැපිලා ගියාම දෙවරක් 30යි v2 500යි. එහෙනම් ඔකේ සංප්‍රයුක්ත වල වරන්න ඕන දැන්. එම නිසා v සමානයි 200 වර්ගය ධන 500 වර්ගයේ වර්ගමූලයක. නමස්තේ 900 වර්ගයේද 500 වර්ගයේ වර්ගමූලය ගන්න. මෙතන 100 වර්ගයක් ගත්තාම 100 වරක් 106 වර්ගමූලෙන්නේ. 100යි මූල 106යි. සුළු කරලා තියන්න 100 ලකුණකට බලලා සුළු කරන්න. 100 වරක් 100. ඊට පස්සේ බලනවා කියනවා මෑතකදී රුසියාවේ සිදු වූ ආත්මේ පිපිරීම් දැක තප්පර කීපයකට පසු පොළොව දෙතරවන තරමේ සොනික දිගුරුම් ඇති කරමින් උල්කාපයේ කැපෙළි වලින් නිපදන ප්‍රකම්පන තරංග ෂොක් වේව් පොළොව මත ළඟා වී යයි. අන්තිම තියෙන කාරණේ දැන් ආන ප්‍රකම්පන තරංගයක් ඇතිවීම සඳහා උල්කාප කැපැල්ලේ වේගයේ සපරක අවශ්‍යතාවය. ඔය ඇවිල්ලා දෝලනාතරංග. වano ගාන යන හැටි ක්ෂේත්‍ර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර යාන්ත්‍රිකයට ගිහිල්ලා දෝලනාතරංග වලින් ගන්නවා. ප්‍රකම්පන තරංග කියන්නේ ෂොක් වේව්ස් ඇති වෙන්නේ. ඒ කියන්නේ වස්තුවේ වේගය ධ්වනීය වේගය අභිභව යනවා. ඒතර අපි අඳගෙන තියෙන අර මොනවද මේ හේතු ආකාරයක අදින්න හැඩයක් නේ. එතකොට එන ඒකේ අවශ්‍යතාවය තමයි උල්කාබ කැබැල්ලේ වේගය. අවශ්‍යතාවය තමයි උල්කාබ කැබැල්ලේ වේගය විශාල වෙන්න ඕනේ. ධ්වනි වේගය. ඕනම එකක් ධ්වනි වේගය ඉක්මවා ගියොත් ඒක ඇති වෙනවා ෂොක් වේව්. ඔය දැන් ජෙට් එක යනකොට පොළොව දෙතරන්නේ.
ධානයනකොට කසක පුරනකොට මම කියලා කිව්වා කස ගහනකොටත් වෙන්නේ ෂොක් වේව් තමයි ඇති වෙන්නේ ප්‍රකම්පන තරංග. එතකොට මේ ජෙට් යානයන්නේ ධ්වනි වේගයේ ඉක්මවලා යන්නේ. එතකොට වෙන්නේ අර අහසේ අර අඩු පීඩන තත්ත්වය ඇති වෙලා ඒවා පිරෙන්නේ වාතය කරලා යනකොට ලොකු ශබ්දයක් එනවා. දෙදරන කාලේ. ඒකට තමයි කියන්නේ සොනික දිගුරුම කියලා. සොනික් වේව්ස් කියලා කියන්නේ සොනික් කියලා කාටුන් එකකුත් ඒවා දීලි කරද්දී අලුත් ඒකම තමයි. ධ්වනිය ඉක්මව යනකොට. නම් එහෙම ඇති වෙනවා. ප්‍රකම්පන තරංගයක් සෑදෙන රූපනාපායදී පැහැදිලි කරා. ඒතර ඔයාලා තියෙන අර මම කියුවා මෙහෙම අඳින්න ඕනේ හේතුවක් ගන්න. ෂොක් වේව්ස් එහෙම අඳින්න මේ. මම ඇදලා දැම්ම නැති ඔය. මොකද හේතු ආකාරයෙන් තමයි තරංග ඇති වෙන්නේ. ඔයාලා මේක මතකද ධ්වනි වේගයට අඩු වේගයෙන් වස්තුවක් ගියාම අර ධ්වනි තරංග වල හැඩයක් මෙහෙමනේ අඳින්නේ. මතකද ඔයාලා? ඉන්නෙන් මේවා ලං වෙනවා මේ පැත්තට යනවා. හරිද? ධ්වනි වේගයට සමාන වේගයෙන් ගියොත් එහෙම මේවා එක පැත්තකදී මෙහෙම එකට සමපාත වෙනවා. ඔය ධ්වනි වේගයට සමාන වුණා. ධ්වනි වේගයට ඍණාකාර බහුවර්ණයම අහලා තියෙනවා. ධ්වනි වේගයට සමාන වේගයෙන් ගියොත් මේ රූප තරංග පහක් දීලා තියෙනවා. එහෙම ඒවා අහනවා. මේ ෂොක් වේව්ස් ඇති වුණාම ඇති වෙන්නේ හේතු ආකාර රටාවක් තමයි ඇති වෙන්නේ. ඒතර ඒ ගානේ බලන්න මේ ඒ ගණන් අර කරනකොට ඔයාලා ගොඩක් පාඩම් වල මතක් වෙනවා. කෝණික ගම්මිතා සංස්කෘතිය, රේඛී ගම්මිතා සංස්කෘතිය, දෝලනා තරංග, ෂොක් වේව්ස් ඒ වගේ අවශ්‍යතා. ඒක විභාග ප්‍රශ්න කරනකොට ගොඩක් දේවල් වල මතක් වෙනවා. දැන් පාඩම් කරපුවා අමතක නම් මතක් කරගන්න පුළුවන් ඒක පොඩ්ඩක්. ඒ කියන්නේ මුළු ඡේදයක් එක ප්‍රශ්නයක් රචනා ප්‍රශ්න වල විදිය තමයි විභාගයේදී අහන්නේ මේ වගේ එක එක කොටස් සම්බන්ධ. ඒක ළමයි දෝලනා තරංග වල මේ ලොප්ලාචරණය කරලා නැත්නම් මේ ටික අහුවෙන්නේ නැහැ අවස්ථාව. ඒ කොටස් ටික අයින් කරන්න. ඊට පස්සේ කෝණික ගම්මිතා රේඛී ගම්මිතා යාන්ත්‍රික ධර්මයන් මේ ටිකත් අයින් කරාම ගානක ඉතුරු වෙන මොන සුළු කොටසක්. එතන ගණන් වල එකිනෙකට සම්බන්ධ ලීක් කියලා නෙදී. ධාරා විද්‍යුත් සමානවල යාන්ත්‍රික ධායක ශක්තිය නෝන වෙනවා. ඒවත් එක්ක බලනවා හදන්නේ. ඔය ටික ඔක්කොම හරියට තේරුම් ගන්න. ඔයාලා ඊළඟ ගාන හදා ගන්න පුළුවන් වෙයි. ඔගේ අලුත් ගාන වල තියෙන්නේ මේ මොකක්ද? ඔය 14 වෙනි ගාන. පොඩ්ඩක් 14 වෙනි ගාන වල හදන්න මම ඔයාලට ඒක ලබනසදී උත්තර ටික මම දෙන්නම්. හරි? 15 වෙනි හදන්න එපා. ඒක විභාගයත් එක්ක තියෙන පුළුවන් ඒකත් හදලා තියන්න. ආරෝපණත් එක්ක තියෙන්නේ. මේ ඒ ටික බලන්න ඒතර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇති කරා ගණන් බහුවර්ණ ගොඩක් කරලා තියෙනවා ආදර්ශ ප්‍රශ්න ගොඩක් මම බහුවර්ණ 50 ගණන් කරා. එතකොට රචනාත්මක විභාග කරන ටික ඔක්කොම කරලා දෙන එකක් ගැන ඒ ප්‍රශ්න වල කරන්න පුළුවන් මෑත ප්‍රශ්නයක් පාස්ට් තුලා ඡේද ප්‍රශ්නයක් මොනවාරි ගැටලුවක් තියෙන එකක් තියෙනවා මම අහගන්න. ඒක ලබන ප්‍රතිවාද කරන්න තියෙන විද්‍යුත්ය අද විද්‍යුත්ය එකක් අද කරන්න මම මේ හදිසි අවශ්‍යතාව ලොක්කිල්ලන්න තියෙනවා මේ ඒක කරදරයක් නෙමෙයි මේ අනිත් එක අද කොහොමද තරංග ඉදියන්නේ ධාරා විද්‍යුත් ටියුට් එක දෙන්න බැරි නිසා මම ලබන ප්‍රතිවාද සඳහා ධාරා විද්‍යුත් ටියුට් එක තෝරලා ගන්න විදියක් හදාගන්න තැපෑලෙන් යවන්න පුළුවන් ඒ ගන්න මේවා ගබුලට ළඟ ඉන්න කට්ටිය ආයතනයේ පණිවිඩයක් කියවයි ඇවිල්ලා අරගෙන යන්න. ළඟ ඉන්න කට්ටිය ඉන්නවනේ. කාරු කාටි සුරිත තේමාල්ට එහෙම පුළුවන්. රදීප්ටට මම සිකුරාද සමහරට ලැබෙන්න දෙන්න පුළුවන්. පැකිලා වෙනවා. බකුමුණයටත් විදියක් අපි හදාගමු මොනවාරි එකක් කරලා එක්කෙනෙක් කරලා ටියුට් ටික අරන් යන්න. නැත්තම් පස් වෙනාම ඉන්න ඕනේ නැහැ එක්කෙනෙක් කරලා බෙදාගත්තා නම් හරි මම දවස් කියන්නම් සම්මුදාට කලින් සමහර පන්ති පටන් ගන්නත් සති දෙකකින් විතර සමාන පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා මොකද සතිය වෙන දෙක නිසා වහන්න කියලා දෙන්නේ කිසිදේව දන්නේ නැහැ ඉතින් කොහොමද ඉස්කෝලේ තියෙනවා කියන පුතේ විභාගයේ ඔක්තෝබර් 4 අනිවාර්යෙන් තියෙනවා ඒ නිසා පන්ති ඔන්ලයින් හරි කොහොම හරි සම්බන්ධ වෙලා තියාගන්න නැත්නම් එයාලා විභාගේ තියෙනවා හොඳේ මොකද ඉස්කෝලේ තියන්නේ ඒ නිසා ඒතර යාලා කියන ඉස්කෝලේ තිබ්බා එතන විභාග දෙනවා කියන්නේ නිසා විභාගයට අදාළ නැහැ ටියුෂන් වලින් ඉගෙන ගන්නවද ඉස්කෝලේ ඉගෙන ගන්නවද කියලා. මේක නිසා ඔයාලා දැන් මිහිරි ටියුට් එකක් නම් සිතුවාගෙන ගෙනත් දෙන්න. මේ අනිත් අයගේ බකමුණේ විතරයි ප්‍රශ්නේ බකමුණ මම එන්නේ අකවරදේ වලදකුත් එම හෙට අනිද්දා පුළුවන් වුණොත් මේ එනකොට ටියුට් එක ගහ ගන්න අමුණුත් ඉගෙනලා තියන්න. මේ
දෙන්න ගන්න කවුරු එක්කෙනෙක් ඇවිල්ලා. එන එකත් වල කරදරයක්. ඒ ටික තමයි තියෙන්නේ. ඔය ටික හදාගන්න ආරායිඩ් දෙපදේ ටික හොඳට බලා ගන්න කර්චොප් නියම විභවය ඒ ටික වාර ගණන් ටික තමයි හදන්න තියෙන්නේ. ගණන් ටික හදපුවාම ඒක සම්පූර්ණ කරගන්න පුළුවන්. හරිනේ අපි ඒක ලබන සතිය නම් ඉතින් ටික කරමු. තීරි පන්ති මේ ඊයේ කලින් නැවැත්තුවට මේ ලබන සතිය ඉඳලා පැය 5ක් විතර කරනවා. තාපේ ඉවර කරගන්නත් ඕනේ. ඒ ටික තියෙනවා. ඒ ටික ලබන සතියේ අපි 12ට පන්ති පටන් ගමු. 11මාරේ 12ට රිවිෂන් එක 8මාරෝ 9ට මම වෙලා කියන්නම් පන්තිම දාලා. එතකම් පන්ති ටික ඒ විදිහට කරගෙන යන්න. හරි. එතන සම්බර රිවිෂන් එක ළඟදී පේපර් ක්ලාස් එකේ පේපර් එකත් ඒකත් එක්කම දෙන්න. ඒ ටිකත් කරලා වැඩ ටික අපි කොහොම හරි ඉවර කරගමු. මම ලබන සතියේ හම්බ වෙමු. අදට මම නවතිනවා. හරි. ඊට වඩා කරන්න විදියක් නෑ.